අපි පන්තිය දැන් කරගෙන යන පාඩම බැංකු සැසුම් පාඩම අන්තිම දේශන දෙකේදී බැංකු සැසුම් ගණන් කීපයක් ඕගොල්ලෝ දැන් හදලා තියෙන්නේ. ඒකේ මම හිතන්නේ අද අන්තිම හරිය අපි ගත කරන්නේ බැංකු සැසුම් දේශන දෙකකට සවන් දීලා මන අවබෝධකින් දැන් ඉන්නේ ඕගොල්ලෝ. මම හිතන්නේ පහසු ගණන් ගොඩක් හදලා ඊළඟේ අපහසු නෙමෙයි විභාග අභ්‍යාස කීපයකට අද අපි යොමු වෙන්න තමයි ඉන්නේ. අපි මුලින් ඉඳන් බලන් ආවොත් ඕගොල්ලෝ පළවෙනි ගණන් 1 2 3 4 ඒ ඔක්කොම හදලා ඉවරයි. පස්වෙනි ගාන තියෙනවා ඊතන හදන්න. අපි පස්වෙනි ගානේ මෙහෙමනම් පටන් ගමුද? පස්වෙනි ගාන පස්සේ ගණන් අපි හදලා උදාහරණ 6 හදලා 7 හදලා 8 වෙනි ගානේ හරිය කීපයක් ඇති. ඊට පස්සේ 2016 මාර්තු ගාන තියෙනවා. 15 සෙක්තෙම්බර් හැදුවා 17 මාර්තු තියෙනවා මං හිතන්නේ 17 සෙක්තෙම්බර් තියෙනවා. ඔම ගණන් කීපයයි අද අපිට මේ පාඩමේ හදන්න තියෙන්නේ. ඒ ගණන් ටික අපි ඉක්මනින් හදමු. ඒතර මේ පාඩම ඉවරයි. අද බැංකු සැසුමේ 3 වෙනි දවසේ. ඒ නිසා මම හිතන්නේ ඕගොල්ලන්ට ගොඩාක් පහසුයි. හදපු ගණන් ඔක්කොමත් ඕගොල්ලෝ නැවත නැවත හැදුවා. ඕගොල්ලෝ හිතුවා මේ කාලේ ඕගොල්ලන්ට වෙස්වලාගෙන ආපු ආශිර්වාදයක් වගේ මේවා නැවත නැවත හදලා නැවත පුරුදු වුණා. වෙන අභ්‍යාස හොයාගෙන හැදුවා. යාළුවෝ උත්තර මාරු කරගත්තා. පොඩි WhatsApp groups හදාගෙන ඒවැ උත්තර ඕගොල්ලෝ කතා කරනවා. ඒ නිසා මේ හැම පාඩමක්ම මේ පාඩම පමණක් නෙමෙයි ඉගෙන ගන්න දරුවන්ට හොඳ කාලයක් උදා වුණේ ඒ වැඩවල නැවත නැවත යෙදීමට ලැබුණු හැකියාව. ඒ නිසා මේ පාඩමේ අන්තිම ගණන් කීපය තමයි අපි හදන්නේ. මම පාඩම වැඩි මතක් කරන්න යන්නේ නැහැ. මොකද 3 වෙනි දවස නිසා උගන්ට නිකම් බොඳ වුණු චිත්‍රපේලියක් වගේ හැමදේම මතක් වෙනවා. බැංකුව වාණිජ බැංකු ජංගම ගිණුම් තියෙනවා. නේ අපි අපේ පොත්වල සටහන් කරනවා. බැංකුවත් අපි කරන ගනුදෙනු සටහන් කරනවා. චෙක් පොත් වලින් චෙක් පත් වලින් කරන ගනුදෙනු තමයි ගොඩක් මේ අපි කතා කරන්නේ. එතකොට අපි හිතන් ඉන්න බැංකුවේ ශේෂයයි බැංකුව කියන ශේෂයයි අතර වෙනසක් තියෙනවා. ඒ වෙනසට අපි හේතු හොයනවා. ඒ ගොඩක් හේතු අපිට අපේම කෑෂ් බුක් එකේ ව්‍යාපාරයේ මුදල් ගිණුමේ හදන්න පුළුවන්. මුළු ලෝකෙටම ව්‍යාපාරයේ මුදල් ගිණුමේ හදන්න බැරි කරුණු තුනක් තියෙනවා. මුළු ලෝකෙටම මේ ආත්මෙ නෙමෙයි උපදින වෙන ආත්මකදවත් සසරේ සැරිසරනකම් කිසිම භවයක ඔය දෑතින් ව්‍යාපාරයේ බැංකු ගිණුමේ හදන්න බැරි කරුණු තුනක් තියෙනවා. නිෂ්කාශනය නොවූ චෙක්පත්, නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්, බැංකුව කළ වැරදි හෝ අඩුපාඩු. ඒවා ව්‍යාපාරයේ මුදල් පොතේ හදන්න බෑ. ව්‍යාපාරයේ මුදල් පොතේ හදන්න බෑ. ඒවා හදන්න අන්න ඒ කරුණු විතරයි අපි බැංකු සැසුම් ප්‍රකාශනයක් ඇතුළට ඇතුල් කරන්නේ. මේ තමයි පාඩම නිකන් වේගෙන් ටටක් ගාලා මතක් කරන් ගියොත් ඒ හැමදේම ඕගලන්ට දැන් මතක් වෙනවා. මේ වීඩියෝස් ඕගොල්ලෝ නැවත නැවත බලනවා. හදපු ගණන් ආයි හදනවා. ඒ නිසා ඕගලන්ට හැමදේම පහසුයි. ඒතර මම මේ දැන් අන්තිමටම මේ පාඩමේ 3 වෙනි දවසේ පාඩම අවසන් කරන දවසේ ඒකේ ඉතුරු වෙච්ච ගණන් වල මේ මුල් හරිය කුඩා ගාණක් තියෙනවා. ඕගලන්ගේ අතේ මේ නිබන්ධනය ඇති. ඒකේ පිටු අංක 9 පස්වෙනි ගාන. පිටු අංක 9 පස්වෙනි ගාන බහුවර්ණ ප්‍රශ්නයක් හැට ලැබෙන්න පුළුවන් කුඩා ප්‍රශ්නයක්. දාසගේ ව්‍යාපාරයේ 2018 දෙසැම්බර් මාස බැංකු ශේෂයන් පහත වේ. මුදල් පොතට අනුව බැංකු ශේෂය තියෙනවා. බැංකු විස්තරයට අනුව ශේෂය තියෙනවා. දෙකම තියෙනවා. මුදල් පොතට අනුව ශේෂෙත් තියෙනවා. බැංකු විස්තරයට අනුව ශේෂෙත් තියෙනවා. ශේෂයන් අසමාන වීමට බලපාන කරුණු දිනනවා. අහන්නේ මහා අමුතු ප්‍රශ්නයක් ගානේ. ඒගොල්ලෝ අහන්නේ බැංකු සැසුම් ප්‍රකාශයක් පිළියෙල කොට තැම්පත් කළ නමුත් බැර නොකළ තැම්පතු වල වටිනාකම හොයන්න. දැන් ගොඩක් ගණන් වල තැම්පත් කළ නිෂ්කාශනය වූ චෙක්පත් ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. ශිෂ්‍යයාගෙන් අහන්නේ ගලපන ලද මුදල් පොත ඕවගේ දෙයක්. නමුත් මේ පරීක්ෂකයා ටිකක් වෙනස් දෙයක් අහනවා පරීක්ෂකවරයා. තැම්පත් කළ නමුත් නිෂ්කාශනය වූ චෙක් සහනවා. බලමු අපි මේ වගේ දෙයකට උත්තර දෙන විදිහ. අපිට සමහරවිට විභාගයේදී එහෙම ගානක් කලින් පන්තියක හදලා තිබෙත් නැහැ. නමුත් අපි පුළුවන් විදියට හදාගෙන යනවා. මොකද විභාගය කියන්නේ දන්නා දේ නොදන්නා දේට යන්න ඕන. known to unknown. known to unknown. දන්නා දේ නොදන්නා දේට යන්න ඕන. ඉතින් ඒ නිසා මම සාමාන්‍ය දන්න විදියට හදනවා. මුදල් පොතට අනුව බැංකු ශේෂය දීලා තියෙනවා. මේක ඉරි අඳින ප්‍රශ්නයක්. ඒ නිසා ගොඩාක් ලස්සන කරන්න දෙයක්වත් නැහැ. මුදල් පොත අපේ හැදුවොත් මේ මම නිකන් හදන් යනවා. මුදල් පොතේ ශේෂය අපිට දීලා තියෙනවා 53400යි.
මුදල් පොත කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇත්තට බැංකුව 53400යි. ඒකේ තියෙනවා බැංකු ගාස්තු 250. බැංකු ගාස්තු 250. නිකුත් කළ නමුත් ඉදිරිපත් නො වූ චෙක්පත් අපිට හදන්න අයිතියක් නැහැ අපේ මුදල් පොතේ. ඒ නිසා අපි තියනවා. ස්ථාවර නියෝග ආදායම් 8000ක් මුදල් පොතේ නැත. එතකොට ඒ ආදායම් 8000ත් අපි ලියනවා. බැංකු විසින් ගෙවපු රක්ෂණ ගාස්තු 425ක් මුදල් පොතේ නැහැලු. ඉතින් අපිට තරම් අමාරු නේ. ඉතින් අපි කියනවා නැත්තම් ලියාගන්න කියලා නේ වෙන මොකක් කරන්න. රක්ෂණ ගාස්තු 425. ණයගතිය කෙලින්ම බැංකුවේ තැන්පත් කළ 1200ක මුදල් පොතේ සටහන් අපේ කස්ටමර් කෙනෙක් ඉන්නේ අර මාතර අපේ කස්ටමර් මතකයි නේද අර එයා කෙලින්ම බැංකුවට සල්ලි දාලා තියෙනවා මේ දවස්වල කොළඹ ඉන්න බෑ කියලා. අන්න ඒක එයා මට කෝල් කළාත් කිව්වා. ඒක ඒවන මම බැංකු ප්‍රකාශනකන් ලියාගත්තේ නැහැනේ. දැන් ඒ නිසා අපි ඒක ලියමු. අන්න ණයගතිය කෙලින්ම යොපු සල්ලි ප්‍රේෂණ 1200. ප්‍රේෂණ 1200. දැන් අපිට ගලපන ලද මුදල් පොත හොයන්න පුළුවන්. ගලපන ලද මුදල් පොත පහසුවෙන් හොයාගන්න පුළුවන්. අපි බලමු ටක් ගාලේ උත්තරේ 53400 තියෙනවා. 53400ට අපි 8000ක් එකතු කරන්න ඕන. තව 1200ක් එකතු කරන්න ඕන. එතකොට 62600. ඔය 62600න් අපි අඩු කරන්න ඕන 250ක්. අපි අඩු කරන්න ඕන 425. 61925යි. අන්න ගලපන ලද මුදල් පොතේ ශේෂය. මේක දාලා අපිට බැංකු සැස්සුමක් හත් හැකි. බැංකු සැස්සුම මේවා කෙටි ප්‍රශ්න පත්‍රවල ඉන්නේ ඉරි අඳින ප්‍රශ්න නිසා ලස්සන කරන්න ඕනේ. ගලපන ලද මුදල් පොතේ බැංකු ශේෂය 61925යි. සමහර ඒවා එකතු කරන්න වෙයි, සමහර ඒවා අඩු කරන්න වෙයි. තැම්පත් කළාට තාම නිෂ්කාශනය වෙලා නැහැ. දාපු චෙක්ස් බැංකුවට ගිහින්නේ නැහැ. ඒක අඩු කරන කරුණක්. ඒ කියන්නේ අපි හිතන් ඉන්න බැලන්ස් එකට වඩා බැංකුවේ ශේෂය අඩුයි. අපි හිතන ශේෂයට වඩා බැංකුවේ ශේෂය අඩුයි. ඒ නිසා අපි අඩු කරමු තැම්පත් කළ එහෙත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. හැබැයි ඒක දන්නේ නැහැ. මේ දන්නේ නැති නිසා මම කොටුවක් දානවා. මම නොදන්න දේවල් කොටු වලින් වැහිලා තියෙන්නේ. මේ මම පොඩි කොටුවක් දැම්මා. තැම්පත් කළ එහෙත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. හැබැයි මේකට එකතු කරන්න ඕන නිකුත් කළ එහෙත් ඉදිරිපත් නොවූ චෙක්පත්. අපි කාට හරි බැංකුවෙන් සල්ලි ගන්න කියලා තියෙනවා. එයා සල්ලි අරන් නැහැ. සල්ලි ගන්න කියලා තියෙනවා. එයා සල්ලි අරන් නැහැ. එහෙනම් අපි හිතනවට වඩා බැංකුවේ බැලන්ස් එක තියෙනවා. ඒ නිසා අපි නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් ගානේ තිබ්බම හිතන්නේ 15200 එකතු කරන්න. එතකොට උත්තරයක් එනවා. හැබැයි අපි ළඟ available බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. මෙන්න මුදල් පොතට අනුව බැංකු ශේෂය. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. එතකොට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 32600යි. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 32600යි. එතකොට 61925ට යම් ගාණක් එකතු කළා මේ ගාණ අඩු කළා මෙන්න උත්තරේ 32600යි. අපි බලමු 61925 තියෙනවා. ඒ 61925ට එකතු කරන්න 15200ක්. 77125යි. ඒකෙන් යම් ගාණක් අඩු කළාම 32600යි. ශිෂ්‍යත්ව ප්‍රශ්නයක් වගේ. 77125න් අඩු කළාම උත්තරේ 32600යි. 77125යි. අපි බලමු 32600යි. අතර වෙනස 44525. අන්න අපි හොයාගත්තා තැම්පත් කළ එහෙත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. පැහැදිලි නේද ඔයගලන්ට? මම හරි අමුතු ප්‍රශ්නයක්. ළමයා බැංකු සැසුමක් හදන්න විභාගෙට ගියේ. මුදල් පොත ගලපන්න ගියේ. හැබැයි පරීක්ෂකවරයා අහනවා තැම්පත් කළ එහෙත් නිෂ්කාශනය වූ චෙක්පත් කීයද කියලා.
දන්නා දේ නොදන්නා දේට යන්න. මම මුදල් පොත ගැලපුවා. ඒක ගලපපු ශේෂය ආවා. ඊට පස්සේ මම දන්නවා මේක එන්න ඕනේ බැංකු සැස්දු මේ ඇතුලේ කියලා. මම ඒ ගැන තරම් කලබල වුණේ නැහැ. මම දන්න ටික පුරවගෙන ගියා. හැබැයි මේ ක්‍රමයට ගාන හදන්න මේ දෙන්නම ඕන. ඒ කියන්නේ අපි දැනගෙන ඉන්න ඕන මුදල් පොතේ ශේෂය තියෙන්න ඕන මේ මුදල් පොතේ ශේෂය තියෙන්න ඕන බැංකු විස්තරයේ ශේෂය තියෙන්න ඕන නැත්නම් හදන්න බෑ. ඒතරයි පළවෙනියෙන් මුදල් පොත නිවැරදි කරගත්තා. ඒකේ අඩුවක් නැහැ. ඊට පස්සේ ඒ ශේෂය අරගෙන මෙතෙන්ට දැම්මා. හැබැයි අපි දන්නවා අන්තිමට එන උත්තරේ. මේ මැද එක පොයින්ට් එකක් කොහෙද? එහෙනම් මේ ගානේ නිෂ්කාශනයේ වූ චෙක්පත් නිෂ්කාශනයේ වූ චෙක්පත් 44525යි. පැහැදිලි නේද ඔයගලන්ට? අන පොඩි කෙටි ප්‍රශ්නයකට හොඳ ප්‍රශ්නයක් මම මේ හැදුවේ. අපේ මේ දිගට කතා කරන් යන පාඩම් මාලාවේ මේ නිබන්ධනය ඇතුලේ ඉතුරු වෙලා තිබ්බ ගණන්. දැන් මම හිතන්නේ අපි ඔය හැදුවේ 5 6 හදලා ඉවරයි 7 හදලා ඉවරයි. ඊළඟට මම කැමති ඕගොල්ලොත් එක්ක හදන්න පිටු අංක 12 තියෙන ගාන ඒක 2016 මාර්තු ගාන. බොහොම කල්පනාවෙන් කියවන්න 2016 මාර්තු මම ප්‍රශ්න පත්‍රයෙන්ම බලන්නම් ඕනම්. ඔගොල්ලොත් මාත් එක්ක එකපාරක් ගාන කියවන්න කල්පනාවෙන්. තනි පුද්ගල ව්‍යාපාරිකයෙකු විසින් ඔහුගේ ව්‍යාපාරය සඳහා බැංකු ගිණුමක් පවත්වාගෙන යයි. පසුගිය කාලය තුල ඔහු විසින් කිසිම බැංකු සැලසුම් ප්‍රකාශනයක් පිළියෙල කර නොමැත. එයා මේ දක්වා බැංකු සැලසුමක් හදලා නැහැ. 2015 දෙසැම්බර් මාසයේ සඳහා ඔහු විසින් ඔහුගේ මුදල් පොතේ බැංකු තීරුවේ සටහන් එම මාසයේ බැංකු ප්‍රකාශනයේ සටහන් සමග පරීක්ෂා කළා. ඔයගොල්ලෝ දන්නවා අපි අපේ ව්‍යාපාරයේ පොත්වල තියෙන මුදල් පොත බැංකුවෙන් එන බැංකු ප්‍රකාශනයත් එක්ක මැච් කරනවා. පාඩමේ මම මුල් දවස්වල කිව්වා බැංකු ප්‍රකාශනය කියලා. දැන් ගොඩක් වෙලාවට printed document එකක් හම්බ වෙන්නේ මේ කාලේ මේ අපි ගත කරන කාලේ අන් කවර කාලයකටත් වඩා අපිට තේරුණා මේ ඉලෙක්ට්‍රොනික ඩොකියුමන්ට්ස් නේ ඔන්ලයින් අපි ලබා ගන්න දේවල් ඉන්ටර්නෙට් වලින් ලබා ගන්න දේවල් වල තියෙන වැදගත්කම. එතකොට ඇත්තටම මේ ප්‍රශ්න ඇති වෙන්න කලින් පවා ලංකාවේ සියලුම වාණිජ බැංකු තමන්ගේ කස්ටමර් කැමති නම් බැංකුව හැමතිස්සෙම උත්සාහ කළා ඉලෙක්ට්‍රොනික ස්ටේට්මන්ට් එකක් දෙන්න. නේ නමුත් සමහර පාරිභෝගිකයෝ ඒකට තරම් කැමැත්තක් දැක්ුවේ නැහැ. දැන් අපිට පේනවා ඒකේ වැදගත්කම කුමක්ද කියලා කොච්චර වැදගත්ද කියලා. ඒ නිසා දැන් හැම කෙනෙකුම පුරුදු වෙලා තියෙනවා තමන්ගේ බැංකු ප්‍රකාශනය E version එකෙන් ලබා ගන්න ඉලෙක්ට්‍රොනික ඩොකියුමන්ට් එකක් හැටියට. ඒතර අපි ළඟ අපේ මුදල් පොත තියෙනවා. අපිට ඉන්ටර්නෙට් වලින් එනවා අපේ බැංකු ප්‍රකාශනය. ඒ දෙක පරීක්ෂා කළාම අපි යම් දේවල් දකිනවා. අපි තැන්පත් කරපු සමහර චෙක්ස් බැංකුව අපේ account එකට දාලා නැහැ. අපි නොදෑපු අපේ account එකට දාලා අපේ කස්ටමර්ස්ලා කෙලිම බැංකුවට සල්ලි එවලා අපි සමහර කම්පැනිස් වල ෂෙයාර්ස් අරන් තිබ්බා. අන්න ඒකේ ලාභාංශ ටික account එකට ඇවිල්ලා ඒ වගේ දේවල්. බැංකුව අපිට වාණිජ බැංකු ජංගම ගිණුම් ලාභීන්ට විවිධ සේවාවන් කරනවා. ඒතර මම හැමතිස්සෙම කියනවා බැංකුව අපිත් එක්ක කරන මේවා ආදර ගනුදෙනු නෙමෙයි. බැංකුව අපිට දෙන ආදර තෑගි නෙමෙයි. බැංකුව අපිට ලොකු සේවයක් සපයලා ඒ වෙනුවෙන් යම් අපෙන් අඩු කර ගැනීම වෙනවා බැංකු ගාස්තු චෙක් පොත් ගාස්තු වගේ දේවල්. ඒතර මේ බැංකු ප්‍රකාශනයයි මුදල් පොතයි පරීක්ෂා කරනකොට මෙවැනි දේ පහසුවෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන්. ඒක තමයි මෙයා මේ කියන්නේ. බලන්න දෙසැම්බර් මාසයේ සඳහා ඔහු විසින් මුදල් පොතේ බැංකු තීරුවේ සටහන් එම මාසයේ බැංකු ප්‍රකාශනයේ සටහන් සමග පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබාගත් නිරීක්ෂණයන් පහත වේ. පහත් සඳහන් අයිතමයන් බැංකු ප්‍රකාශනයේ දෙසැම්බර් මාස මුල් කාල සීමාවේ දක්නට ලැබුණද එම අයිතම දෙසැම්බර් මාස මුදල් පොතේ නැත. පහත අයිතම බැංකු ප්‍රකාශනයේ මුල් කාල සීමාවෙම තියෙනවා. දැන් මේ අපි මේ පාඩම කරන් ඇවිල්ලා මේ පාඩමේ අන්තිම දවස වගේ ඉන්නේ. මේ පාඩම ගැන අපිට පොඩි දැනුමක් අපේ ඔළුවේ දැන් තියෙනවා. මෙයා ටිකක් අමුතු කතාවක් කියන්නේ. දෙසැම්බර් මාසේ බැංක් ස්ටේට්මන්ට් එකේ පළවෙනි දවස් 2-3 ඇතුළෙම මේ මම දැන් කියන කරුණු තියෙනවලු. හැබැයි එහෙම දේවල් දෙසැම්බර් මාසේ මුදල් පොතේ නැහැලු. මොනවද? බැංකු ප්‍රකාශනයේ බැරසටහන් තියනවලු 124200ක්. බැංකු ප්‍රකාශනයේ හරසටහන් තියනවලු 84500ක්. ඒතර පාඩම අපිට කරන් ආපු නිසා පොඩි අවබෝධයක් තියෙනවා. මේක ගිය මාසේ බැංකු සැසුම් බැලුවා නම් කන්ෆර්ම් වෙනවා අපිට. නමුත් මෙයා මීට කලින් බැංකු සැසුමක් හැදුවේ නැහැ කියනවනේ.
දෙසැම්බර් මාසේ මුල් සතියේම බැංකුව අපේ account එකට බැර කරපු checks වගේක් තියෙනවා. ඒවා බොහෝ වෙලාවට එනම් කුමක් විය යුතුද? ගිය මාසේ නිෂ්කාශනය වූ checks අන්න දැන් නිෂ්කාශනය වෙලා. ඒකයි යා පොඩි ඉඟියක් දෙන්නේ මුල් දවස්වලම තියෙනවා කියලා. කියන්නේ ගිය මාසේ unrealized උපලබ්ධි නොවූ නිෂ්කාශනය වූ checks ටිකක් දැන් නිෂ්කාශනය වෙලා. ඒ වගේම හරපැත්තේ තියෙනවලු බැංකුවේ 84500ක්. ඒ කියන්නේ ගිය මාසේ ඉදිරිපත් නොවූ checks මේ මාසේ ඉදිරිපත් වෙලා. ඒ වගේ ඉඟියක් අපිට හිතන්න තියෙනවා. දෙවැනි කරුණ දෙසැම්බර් මාස අවසානයේ 2500 බැංකු ගාස්තු ලෙස බැංකු ප්‍රකාශනයේ හරපැත්තේ පෙන්눔 කළද ඒ සඳහා ගැළපෙන සටහනක් මුදල් පොතේ නැත. ඒක නම් අපිට පුරුදු දෙයක්. දෙසැම්බර් අවසානයේ බැංක් charges බැංක් ස්ටේට්මන්ට් එකේ තියෙනවා, කෑෂ් බුක් එකේ නැහැ. අපි සංශෝධිත මුදල් පොත හදනවා නම්, ගලපන ලද මුදල් පොත හදනවා නම් ඒවා පස්සේ අපිට අපේ මුදල් පොතට දාගන්න පුළුවන්. තුන්වෙනි කරුණ දෙසැම්බර් මාස අවසානයේ පහත් සඳහන් අයිතම මුදල් පොතේ බැංකු තීරුවේ දැක්වද ඒවා බැංකු ප්‍රකාශයේ නැත. ඒතර මේවා මේ මම දැන් කියන ඒවා දෙසැම්බර් මුදල් පොතේ තියෙනවා, හැබැයි බැංකු ප්‍රකාශයේ නැහැ. ඒ කියන්නේ මේ මාසේ තැන්පත් කරලා තියෙනවා, මේ මාසේ නිකුත් කරලා තියෙනවා, ඒවා තාම බැංකු ප්‍රකාශයේ නැහැ. ඒතර ඒව යන්නේ මොන මාසෙද? ජනවාරි මාසේ. බලන්න මේ පරීක්ෂකවරයා මේ ප්‍රශ්නේ ගොඩනගන විදිය. බැංකු ප්‍රකාශනයේ තියෙනවලු දෙසැම්බර් මාසේ පටන් ගන්නකොටම දේවල්. ඒව දෙසැම්බර් මාසේ නැහැලු. ඒ මොකද ෂුවර් එකට ඒවා නොවැම්බර් මාසේ ඒවා දැන් බැංකුවට ඇවිල්ලා. හැබැයි දෙසැම්බර් මාසේ බැංකු මුදල් පොතේ තියෙන ඒවා දෙසැම්බර් බැංකු ප්‍රකාශනයේ නැහැලු. ඒ කියන්නේ ඒවා බැංකු ප්‍රකාශනයට යන්නේ ජනවාරි වල. ඒ තුන්වෙනි කරුණ ආයි පාරක් හිමින් කල්පනාවෙන් කියවන්න. දැන් තව අමතර තොරතුරු ටිකක් ගානේ තියෙනවා. 2015 නොවැම්බර් 30 දිනට, ඒ කියන්නේ දෙසැම්බර් වලට කලින් මාසේ නොවැම්බර් 30 දිනට දෙසැම්බර් 31 දිනට බැංකු ප්‍රකාශනය අනුව බැංකු ශේෂ ටික දීලා තියෙනවා. ඒ කියන්නේ නොවැම්බර් 30 කියන්නේ දෙසැම්බර් 1 නේ. දෙසැම්බර් 1 වෙනිදායි දෙසැම්බර් 31යි බැංකු ප්‍රකාශන වල ශේෂ අපිට දීලා තියෙනවා. බලන්න ඊළඟ වාක්‍යය. චෙක්පත් උපලබ්ධ වීම සඳහා ගතවන උපරිම කාලය සතියයි. සතියකින් ඔක්කොම උපලබ්ධ වෙනවා. 2015 නොවැම්බර් මාස නිකුත් කළ 5000ක් වූ චෙක්පතක් තවමත් ගෙවීම සඳහා ඉදිරිපත් කර නැත. 2015 නොවැම්බර් මාස නිකුත් කළ 2015 නොවැම්බර් වල නිකුත් කරපු චෙක් එකක්. ඒ කියන්නේ නොවැම්බර් මාසේ මං කාට හරි අපේ සැපියුම් කරුවෙකුට චෙක් එකක් දීලා තියෙනවා. ඒ දීලා තියෙන චෙක් එක තාමවත් බැංකුවට ඇවිල්ලා නැහැ. කල්පනාවෙන් අහන්න. නොවැම්බර් මාස නිකුත් කළ රුපියල් 5000ක චෙක් පතක්, නොවැම්බර් මාස නිකුත් කළ රුපියල් 5000ක චෙක් පතක් තවමත් බැංකුවට ඉදිරිපත් කර නැත. ඒ කියන්නේ ඒක තාමත් තියෙන්නේ නිකුත් කළ හේත් ඉදිරිපත් නොකළ චෙක් පත් හැටියට. ඊට පස්සේ ගානේ කියනවා එනම් දීර්ඝ කාලයක් තුල ගෙවීමට ඉදිරිපත් නොකළ චෙක් පතක්. ඔයගෙන් අහන්න ටිකක් අමුතු විදිය ප්‍රශ්නයක්. අපි මේ පාඩමේ අද ගත කරන්නේ අන්තිම දවසේ. ගණන් කීපයක් හදාගෙන ඇවිල්ලා තියෙනවා. ඒ ගණන් ඔක්කොම නැවත හදලා දැනුම් සම්භාරයක් සහිතව ඔයා ඉන්නේ. ඒකයි මම මේ ගාන තෝරගත්තේ. බලන්න මෙයාගේ ක්වෙස්චන් එක. දෙසැම්බර් මාසයේ සඳහා ව්‍යාපාරයේ මුදල් පොත අනුව නිවැරදි ආරම්භක හා අවසාන ශේෂ. ඒ කියන්නේ අහනවා මුදල් පොතේ නිවැරදි ආරම්භක ශේෂයයි නිවැරදි අවසාන ශේෂයයි හොයන්නේ. ඒක තමයි යාගේ ක්වෙස්චන් එක. ව්‍යාපාරය සහ බැංකුව මේ උඩ තියෙන කරුණු ඇරෙන්න වෙන කිසිම වරදක් කළා නැහැ කියලා. බොහොම හොඳ ප්‍රශ්නයක්. ඕගොල්ලන්ගේ දැනුම පුළුල් කරන ප්‍රශ්නයක් හැටියට මම මේ ප්‍රශ්නය දකිනවා. ඒ නිසා බොහෝම කල්පනාවෙන් බලන්න මේක විභාගේ සමත් වීමට වගේම මේ පාඩම පිළිබඳ මනා අවබෝධයක් ඇති කිරීම සඳහා හොඳ ප්‍රශ්නයක්. එයා අපෙන් අහන්නේ මොකද්ද? දෙසැම්බර් 1 වෙනිදායි දෙසැම්බර් 31යි ගලපන ලද මුදල් පොතේ ශේෂය. කොහොමද මේ වගේ ප්‍රශ්නයකට අපි කරන්නේ? ඔගොල්ලෝ කල්පනාවෙන් බැලුවොත් දැන් දෙසැම්බර් 1 ගලපන ලද මුදල් පොතේ ශේෂය හොයන්න නම් නොවැම්බර් මාසේ මුදල් පොත හදන්න එපා. නොවැම්බර් 30 ගලපන ලද ශේෂය තමයි දෙසැම්බර් 1. නැත්නම් ඔයගලන්ට ගානේ පේනවා නොවැම්බර් මාසෙට ගලපන ලද මුදල් පොතක් හදන්න ගානේ තොරතුරු නැහැ. හැබැයි මේ හරි සියුම් ක්වෙස්චන් එකක්, හරි සියුම් ගැටලුවක් පරීක්ෂකවරයා පරීක්ෂාවට ලක් කරනවා. නොවැම්බර් 30 මා වෙන විදිහට කිව්වොත් දෙසැම්බර් 1 සහ දෙසැම්බර් 30 ගලපන ලද මුදල් පොතේ ශේෂය හොයන්න.
ඔයගොල්ලෝ හිතන්න මේකේ මුදල් පොත ගලපන්න තොරතුරු නෑ. හැබැයි මේ ගානේ හරියට සියුම් කරුණු තියෙනවා. නිෂ්කාශය නොවූ ඉදිරිපත් නොවූ ඒවා පොඩ්ඩක් ගානේ තියෙනවා. මේ බලන්න බැංකු සැසුමක් ගැන හිතන්න. බැංකු සැසුමක මෙහෙමනේ තියෙන්නේ. ගලපන ලද මුදල් පොතේ ශේෂයෙන් පටන් ගත්තාම බැංකු ප්‍රකාශනයේ ශේෂේන. ගලපන ලද මුදල් පොතේ ශේෂයෙන් පටන් ගත්තොත් බැංකු ප්‍රකාශනයේ ශේෂේන. එහෙනම් මේ ගානේ ඔයගොල්ලෝ දැක්කද නොවැම්බර් 30යි දෙසැම්බර් 30යි දෙකේම අපිට දීලා තියෙනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය. එහෙනම් මේක අනිත් පැත්තට යන්න. බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් පටන් ගත්තොත් ගලපන ලද ශේෂේන. ඒක තමයි පොයින්ට් එක. ගලපන ලද මුදල් පොතේ ශේෂයෙන් පටන් ගත්තාම ගාන ඉවර වෙනවා බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන්. එහෙනම් අනිත් පැත්ත බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් පටන් ගත්තොත් බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් පටන් ගත්තොත් උත්තරේට එනවා ගලපන ලද මුදල් පොතේ ශේෂය. ඒ කියන්නේ මේ ගානේ එක්සැමින අපෙන් ඉල්ලන්නේ බැංකු සැසුම් දෙකක් තමයි හදන්න ඕනේ. මේ බලන්න අපි බැංකු සැසුම් දෙකක් මම මේක ඔයගලන්ට තේරෙන්න ඕන නිසා එකපාර දෙකම රූල් කරලා පෙන්නන්නම්. අපි හදනවා බැංකු සැසඳුම නොවැම්බර් 30. ඒ කියන්නේ දෙසැම්බර් 1. බැංකු සැසඳුම නොවැම්බර් 30. බැංකු සැසඳුම නොවැම්බර් 30. ඒ කියන්නේ දෙසැම්බර් 1. මොකද මේ ගානේ දීලා තියෙනවනේ අපිට නොවැම්බර් 30 ශේෂය බැංකු ප්‍රකාශනයට අනුව. අනුව ශේෂය නොවැම්බර් 30. මම ඔබට නිතර කියනවා මේ නොවැම්බර් 30 කියන්නේ 12යි එක. ඒ වගේම අපි බැංකු සැසුමක් හදමු. මම මේ දෙකම එකට රූල් කරන්නේ ඕගලන්ගේ හොඳට ඔලුවට යන්න. බැංකු සැසඳුම දෙසැම්බර් 31. මොකද ඒ බැලන්ස් එකක් දීලා තියෙනවා. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය දෙසැම්බර් 31. ඒක නම් කෙලින්ම අපිට දීලා තියෙනවා. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය මේ ගානේ අන්තිමට මේ දෙකම දීලා තියෙනවා. එතකොට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය නොවැම්බර් 30 පල්ලෙහා තියෙනවා කොච්චරයි කියලාද? 2,75,500යි. මා දන්නවා ගලපන ලද ශේෂයට නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ නිෂ්කාශය නොවූ චෙක්පත් ගැලපුවාම එනවා පල්ලෙහායින් බැංකු ප්‍රකාශනයේ ශේෂය. මේ බලන්න මේක මම ආයි කියනවා. ගලපන ලද බැංකු ශේෂයට තොරතුරු ගැලපුවාම උත්තරය බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. හැබැයි මේකට ගලපන්න පුළුවන් මැක්සිමම් කරුණු 3යි. මතක් වෙනව නේද? නිෂ්කාශනය නොවූ චෙක්පත්, නිකුත් කළේ ඉදිරිපත් නොකළ චෙක්පත්, බැංකුවේ වැරදි හෝ අඩුපාඩු. මේ පරීක්ෂකවරයා කියනවා මේ ගානේ ඒව නැහැ කියලා. ගලපන ලද ශේෂයට එහෙනම් මේ කරුණු දෙක ගැලපුවාම උත්තරය බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. එහෙනම් අනිත් පැත්ත බැංකු ප්‍රකාශනයට අනුව ශේෂයට මේ කරුණු ගැලපුවාම උත්තරය ගලපන ලද ශේෂය. මගේ පොයින්ට් එක ඒක. මොකද එක්සැමින ඉල්ලන්නේ ගලපන ලද මුදල් පොතේ ශේෂය. මම බැංකු සැසුමක් හදලා ගලපන ලද ශේෂ හොයනවා. බැංකු සැසුමක් හදලා ගලපන ලද ශේෂ හොයනවා. ඒකයි මම මේ කරන්න යන්නේ. ඒතර මම මේ දෙකම දාගන්නවා. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය මෙතන 4,20,000යි. දැන් ඊටාම සරලයි ගාන. කරුණු දෙකයි මේ ගානේ තියෙන්නේ. තැන්පත් කළ හේත් නිෂ්කාශය නොවූ චෙක් සහ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත්. ඒතර ගානේ තියෙනවා දෙසැම්බර් 1 වෙනි සතියේම බැංකුවට බැර වෙච්ච චෙක්පත් තියනවලු 124,200. ඒ කියන්නේ නොවැම්බර් මාසේ ඒ තමයි නිෂ්කාශය නොවූ චෙක්. ඒවා දෙසැම්බර් මුල සතියේම බැංකුවට ඇවිල්ලා. එහෙනම් නොවැම්බර් බැංකු සැසුමේ ඇත්තේ ඒවා නිෂ්කාශනය නොවූ චෙක්පත් කියලා. එතකොට දාපු චෙක්පත් නිෂ්කාශනය වෙලා නැත්තම් බැංකු ප්‍රකාශනයේ තියෙන බැලන්ස් එක අඩුයි. හැබැයි මුදල් පොතේ බැලන්ස් එක වැඩි. මොකද මුදල් පොතේ එක පෙන්වන්නේ ඩිපොසිට්ස් හැටියටනේ.
තැම්පතු හැටියටනේ. හැබැයි ඒක නිෂ්කාශනය වෙලා නැහැ. ඒ නිසා බැංකුවේ බැලන්ස් එක අඩුයි. හැබැයි මුදල් පොතේ බැලන්ස් එක වැඩි. අපි හොයන්නේ මුදල් පොත. ඒ නිසා මේකට එකතු කරමු. තැම්පත් කළේ හේත් නිෂ්කාශනය වූ චෙක්පත්. තැම්පත් කළේ හේත් නිෂ්කාශන වූ චෙක්පත් 124,200යි. මේකෙන් අඩු කරමු නිකුත් කළේ හේත් ඉදිරිපත් නොකළ චෙක්පත්. එතකොට දෙසැම්බර් මාසේ මුල සතියෙම බැංකුවට ආවලු 84,500. එහෙනම් ඕවා නොවැම්බර් මාසයේ ඇත්තේ ඉදිරිපත් නොවූ චෙක් සැටියට. අමතක කරන්න එපා තව 5000ක් තියෙනවා. ඒක තාමවත් බැංකුවට ඇවිල්ලා නැහැ. 84,500 ඇත්තට බැංකුවට ආවා. මේකයි මේ තියෙන්නේ. 5000 තාමත් ඇවිල්ලා නැහැ. එයා කියනවා නොවැම්බර් මාසේ ඉඳන් 5000ක චෙක් එකක් තියෙනවලු තාම බැංකුවට ඇවිල්ලා නැහැලු. ඔයා කාට හරි සප්ලයර් කෙනෙකුට දෙන්න. එයා ඔය ක්වොරන්ටයින් වෙලාද කොහොද? සෙල්ෆ් ක්වොරන්ටයින් වෙලා අන්න තාම චෙක් එක දාලා නැහැ. තාමවත් ඒක බැංකුවට ඇවිල්ලා නැහැ. අන්න එහෙනම් නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් 89,500ක් තියෙනවා. මේ ඔක්කොම නොවැම්බර් මාසේ. එහෙනම් දැන් අපිට එනවා ගලපන ලද මුදල් පොතට අනුව ශේෂය. ගලපන ලද මුදල් පොතට අනුව ශේෂය 11.30. එහෙම නැත්නම් අපිට වෙන විදියට කිව්වොත් 12.1. එතකොට මේ ඉලක්කම් ටික ගැලපුවොත් කොහොමද එන්නේ? 2,75,500ට අපි එකතු කරමු 1,24,200. 399,700. ඒකෙන් අපි අඩු කරමු 89,500. එතකොට 3,10,200. ගලපන ලද මුදල් පතට අනුව ශේෂය. හරි සරලයි. ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් තේරුම් ගන්න. තේරුම් ගත්තට පස්සේ හරි ඉක්මනින් හදන්න පුළුවන් ප්‍රශ්නයක්. මා ගොඩක් පැහැදිලි කළේ ඕගලන්ගේ අවබෝධය වැඩි කරන්න. නැත්නම් මේක තේරුම් ළමයා විනාඩි 5න් ගන්න හදලා ඉවරයි. ඊළඟට මේකෙත් තියෙන්නේ ওই කතාවමයි. ඒගොල්ලෝ දන්නවා මොකද උඩින් බැංකු ප්‍රකාශනයේ ලියාගත්තොත් පහලින් එන්නේ මුදල් පොතනේ. ඒතර හැමතිස්සෙම නිෂ්කාශන වූ චෙක් එතකොට එකතු කරන්න ඕන. නිෂ්කාශන වූ චෙක්පත්. මොකද බැංකුවේ තියෙන ශේෂයට වඩා මුදල් පොතේ තියෙන ශේෂය වැඩි. ඒවා මුදල් පොතේ පෙන්වන්නේ තැම්පතු හැටියටනේ. හැබැයි තාම උපලබ්ධ වෙලා නැහැ. මේ දෙසැම්බර් මාසේ තැම්පත් කරලා තාම නිෂ්කාශනය වෙලා නැහැ. එහෙනම් දෙසැම්බර් අපේ මුදල් පොතේ ශේෂය දෙසැම්බර් මුදල් පොතේ ශේෂය මේකට වඩා වැඩි. කීයක් තියෙනවද මේ මුදල් පොතේ? 92,500ක් තියෙනවා. අයියෝ නිකුත් කළා තාම බැංකුවට ගියේ නැති චෙක්ස් තියෙනවා. ඒ නිසා බැංකුවේ බැලන්ස් එක තියෙන්නේ වැඩි. මොකද අපි සප්ලයර්ස් වලට දීපු අය තාම බැංකුවට ගිහින්නේ නැහැ. ඒ නිසා බැංකුවේ බැලන්ස් එක වැඩි. හැබැයි අපේ මුදල් පොතේ බැලන්ස් එක නම් අඩුයි. එහෙම කීයක් තියෙනවද? 18,000යි. අමතක කරන්න එපා අර 5,000 තාමවත් ගිහින්නේ. ඒක තාමවත් ගිහින්නේ. එහෙනම් නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් 18,000 නෙමෙයි. ඒකට අර 5,000ත් ඇඩ් වෙන්න ඕන. ඒතර 23,000යි. මෙන්න ගලපන ලද මුදල් පොතට අනුව බැංකු ශේෂය 12.31. ගලපන ලද මුදල් පොතට අනුව බැංකුව 420 කියනකොට අපි කියන්නේ කීයද? අය බලමු 4,20,000. ඒකට එකතු වෙනවා 92,500. 512,500. හාරසිය 89,500. ඔයගොල්ලෝ හොඳට තේරුණාද? මෙන්න ගලපන ලද මුදල් පොතට අනුව බැංකු ශේෂය. මේ ගානේ අහන්නේ දෙසැම්බර් 1 වෙනිදායි දෙසැම්බර් 31යි ගලපන ලද මුදල් පොතට අනුව ශේෂය. දෙසැම්බර් 1 වෙනිදායි දෙසැම්බර් 31යි. එතකොට දෙසැම්බර් 1 වෙනිදාට අපි කලේ නොවැම්බර් 30ට බැංකු සැසුමක් හැදුවා. නොවැම්බර් 30ට බැංකු සැසුමක් හැදුවාම ඒකේ බැලන්ස් එකේ තියෙන්නේ දෙසැම්බර් 1 වෙනිදා බැලන්ස් එක. ඊළඟට දෙසැම්බර් 31ට බැංකු සැසුමක් හැදුවා. ඒක very clear.
තොර දෙසැම්බර් 31ට ගලපන ලද ශේෂ. මම ඔයගලන්ට එන කුඩා ප්‍රශ්නයක් අහන්නම්. ඔය එක දැන්ටමත් යාළුවෙකුට කතා කරලා ඇහුවා නේද? එයා අර බැංකු ගාස්තු එහෙම ගත්තේ නෑ නේද? එයාට පොඩ ඒක අතෑරුණා නේද? අපි ඊළඟ පන්තිය හම්බුණු දවසේම කතා කරමු. එහෙම ඔයගලන්ට හිතෙනවා නේ? නෑ බැංකු අතෑරුන්නේ නෑ. බැංකු ගාස්තු ගන්න නෑනේ බැංකු සැස්සුමට. හොඳට මතක තියාගන්න මේ ලෝකේ පවතින තාක්කල් සදාතනික සත්‍යයක්. බැංකු සැස්සුමක් ඇතුලේ තියෙන්නේ කාරණා තුනයි. තැන්පත් කළේත් නිෂ්කාශය නොවූ චෙක්පත්, නිකුත් කළේත් ඉදිරිපත් නොවූ චෙක්පත්, බැංකුව කළ වැරදි හෝ අඩුපාඩු. වෙන කරුණු වෙන්නේ. බැංකු ගාස්තු යන්න ඕනේ ගලපන ලද මුදල් පොත හැදුවා නම් බැංකු සැස්සුමකට ඒක එන්නේ. හැබැයි ගලපන ලද මුදල් පොතක් හදන්න නැතුව බැංකු සැසුමක් ඇතුලෙන් අපිට ගලපන ලද ශේෂය හොයාගන්න පුළුවන්. ඒ මිහිරි අත්දැකීම මේ ඔයා දැන් දකින්නේ. මුදල් පොත ගලපන්නේ නැතුව ගලපන ලද ශේෂය ගන්න පුළුවන්. මොකද බැංකු සැසුමේ තියෙන්නේ මේ දෙක විතරයි. ගලපන ලද ශේෂයෙන් පටන් ගත්තාම බැංකු ප්‍රකාශන. බැංකු ප්‍රකාශනයෙන් පටන් ගත්තාම ගලපන ලද ශේෂය. පැහැදිලි නේද ඔයගලන්ට? ඒක හොඳ ගානක් පරීක්ෂකවරයෙක් අතින් හම්බුණු ඒ නිසා ඒක නැවත නැවත හදලා පුරුදු වෙන්න. ඊළඟට මම කැමතියි ඕගොල්ලන්ගේ මම හිතන්නේ 13 වෙනි පිටුවේ තියෙන අර උඩම තියෙන අභ්‍යාසය අපි හැදුවා ගිය සතියේ. මම මේ දැන් හදපු නැති ඒවා තමයි හදාගෙන ඉන්නේ. ඊළඟට 14 වෙනි පිටුවේ තියෙනවා 2017 සැප්තැම්බර් ගාන. 14 වෙනි පිටුවේ 2017 සැප්තැම්බර් ගාන. ඒක නම් ටිකක් ට්‍රැඩිෂනල් ගානක් මට පේන විදිහට තරම් අමාරු නැහැ. අපි ඒක බලමු ඊළඟට. 14 වෙනි පිටුවේ තියෙන 2017 සැප්තැම්බර් කියන ගාන. ඔයගොල්ලෝ කලින් හදලා තියෙන්නේ මේ නිවාඩු දවස්වල ඔක්කොම ටියුට් එක ඔයගලන්ට ඊමේල් එක ආවහම පැත්තක වාඩි වෙලා පුළුවන් විදියට ඔක්කොම හැදුවේ. මේ සමහරුක මුලින්ම හැදුවේ නැහැ. දැන් දවස් දෙකක් පාඩම් දෙක බලන් ඉඳලා ඊට පස්සේ පුළුවන් ටික හැදුවා කිව්වනේ. ඔයාට ඔයාගෙන දැනෙන අභිමානයක්. ඔයාට ඔයාගෙන සතුටක් දැනෙනවා. තනියෙන් ගණන් ඔක්කොම හදලා රතු පෑන අතේ තියාගෙන ආසාවෙන් බලාගෙන ඉන්නවා හරි වැරදි මාක් කරන්න. ඒ සොඳුරු මොහොත දැන් උදා වෙලා තියෙන්නේ. ඒ අනුව අපි බලමු 2017 සැප්තැම්බර් ගාන. ඒක ඇත්තටම අමාරු නෑ. ඒකේ ඉල්ලන්නේ මොකද්ද? 2017 මාර්තු 31 අවසන් මාසයේ සඳහා සීමා සහිත ජේම්ස් පෞද්ගලික සමාගමේ සංශෝධිත මුදල් පොත බැංකු සැසුම් ප්‍රකාශය. ඒක තරම් අමාරු නැහැ. අපි ගාන ඉස්සෙල්ලා රූල් කරගමු. ඒක ඕගලන්ට බොහොම පහසුවෙන් හදන්න පුළුවන් ගානක් හැටියට මම දකිනවා. ගාන පටන් ගන්න තැන තියෙනවා සීමා සහිත ජේම්ස් පෞද්ගලික සමාගමේ මුදල් පොතේ 2017 මාර්තු 31 දිනට 75900ක බැරශේෂයක් විය. මුදල් පොතේ බැරශේෂයක් කියන්නේ අයිරාවක්. account එකේ සල්ලි නැහැ නේ. වාකුවා මේ දවස්වල හරි අමාරුයි. බිස්නස් ඔක්කොම වැටිලානේ. බිස්නස් හරියට කෙරෙන්නේ නැහැ. ඒ නිසා බැංකුවේ OD එකක් අරන් තමයි මේ වැඩ ටිකවත් කරගන්නේ. ඇත්තටම OD එක ආවෙන් තමයි පොඩ්ඩක් අපි මේ නැගිටලා ඉන්නේ. මතකද ඔය යාළුවෙක්වත් එහෙම කතා කළා. හරි. ඒතර බැංකුවේ තියෙන අයිරාවක් ඒකයි මුදල් පොතට අනුව බැරශේෂය කියන්නේ ඒක. ඒතර බැංකුවට අනුව නම් හරශේෂයක්. කීයද? 75900. හැබැයි මේ ගානේ බැංකු ප්‍රකාශනයේ බැරශේෂයක් තියෙනවා. මොකක්ද ඒකේ තේරුම? මුදල් පොතට අනුව බැරශේෂයක්. මේ බෝඩ් එක බලන්න. මුදල් පොතට අනුව බැරශේෂය. ඒ කියන්නේ මුදල් පොතට අනුව අයිරාවක්. හැබැයි අර අපිට ආපු ස්ටේට්මන්ට් එක අර මේ කොරෝනා ටයිම් එකේ මට අග්ගාලා ගෙන්න ගත්තේ නේද? ඔයා කිව්වේ බැංකුවේ පොඩ්ඩක් මට ඊවර්ෂන් එක එවන්න කියලා. ඒකේ ක්‍රෙඩිට් බැලන්ස් එකක් තියෙනවා 30000. 30000ක බැරශේෂයක්. ඒ කියන්නේ බැංකුවට අනුව නම් account එක OD වෙලා නැහැ. ඒ කියන්නේ අර මම සමහර සප්ලයර්ස්ලට චෙක්ස් වගේක් දුන්නා. ෂුවර් එකට ඒගොල්ලෝ තාම බැංකුවෙන් සල්ලි අරන් නැතුව ඇති. ඒක තමයිනේ අර වාට මතකද ජැෆ්නා එහෙම දුර පළාත් කීපයකට චෙක්ස් වගේක් දැම්මේ. ඒගොල්ලෝ account එකට සල්ලි දාන්න බැරුවද දන්නේ නැහැ. මට පොඩි ආරංචියක් තියෙනවා. ලොකුම චෙක් එකේ දීපු එක්කෙනාද කොහෙද
කොරන්ටයින් වෙලා කොහේ හරි කැම්ප් එකක ඉන්නේ. හරි. ඒක තමයි මේ බැංකුවට අනුව හොඳ ශේෂයක්. බැංකුවේ බැර ශේෂයක් කියන්නේ හොඳ ශේෂයක්. හැබැයි මුදල් පොතට අනුව නම් අයිරාවක්. අපි බලමු හදලා පළවෙනි කරුණ. පළවෙනි එක නිකුත් කළ නමුත් බැංකුවට ඉදිරි හරි මේ තියෙන්නේ 1,74,000ක චෙක් එකක්. අපේ අර ලොකු සප්ලයර් කෙනෙක් ඉන්නේ. අපි චෙක් එක ඉෂුව කළාට එයා account එකෙන් සල්ලි අරන්නේ. ඒක තමයි බැංකුවේ පොඩි අපිට chance එකක් තියෙන්නේ. නිකුත් කළාට තාම ඉදිරිපත් නොකළ චෙක් එකක් තියෙනවා 174ක්. ඊළඟට ඍජුව තැන්පත් කරලා තියෙනවලු 1500ක්. ඒක බැංකුවට ඇවිල්ලා තියෙනවා මුදල් පොතේනේ අපි ඒක දාගමුනේ ණයගෙති ප්‍රේෂණ 1500 බැංකුවට ඇවිල්ලා තියෙනවා. සැපියුම් කරුවෙකුට නිකුත් කරන ලද 25000 සහිත චෙක් පතක් බැංකු ප්‍රකාශනයේ නිවරදිව පෙන්වා ඇත. මේ මුදල් පොතේ 26500ක් වශයෙන් සටහන් කළා. පොඩ්ඩක් වැඩිපුරත් සටහන් කළා. ඒ වැඩියෙන් ලියපු එක අයින් කරන්න හර පැත්තට දාමු 900. මම දාන්න නිකුතු වැරදි කියලා. වැරදියට සටහන් කළා. අපි දුන්නේ චෙක් එක 25600යි. පොතේ එන්ට වුණා 26500යි කියලා. ඒ කියන්නේ බැරපැත්ත 900ක් වැඩි. ඒක නිවැරදි කරන්න හර කළා. සැපියුම් කරුවෙකුට ඒක හරි. ඊළඟ බැංකුව විසින් බැංකු ගාස්තු 3500ක් අරන් තියෙනවා. ඒක අපේ මුදල් පොතේ සටහන් කරලා නැහැ. ඒ ඕගලන්ට පහසුයි. බැංකු ගාස්තු 3500. තැන්පත් කරපු චෙක් එකක් උපලබ්ධි වෙලා නැහැ. ඒක බැංකු සැස්සුමට යන්නේ. ලාභාංශ වගේක් අර ABC සමාගමේ ෂෙයාර්ස් වගේක් කරගත්තේනේ අන්න ඩිවිඩන්ඩ්ස් ඇවිල්ලා. ලාභාංශ 5000. මුදල් පොතේ ගෙවීම් පැත්ත 8000ක් අඩුලු. වරදක් කළත් 8000ක් අඩුයි. ඒක දාගන්න. එකතු කරනකොට 8000ක් අඩුලු. දැන් අපිට පුළුවන් අපේ මුදල් පොත එකතු කරන්න. බැරපැත්ත වැඩි. බැරපැත්ත එකතු වෙනවා 87400ක් නේ. චෙක් කරලා බලන්න හරිද කියලා. 75900යි 75900ට 3500යි තව එකතු කරන්න 8000 87400යි. ඒකෙන් ඕගොල්ලෝ අඩු කරන්න 1500යි 900යි 5000යි. එතකොට ශේෂය පහළට යනවා. ශේෂය පහළට යනවා 80000යි. මෙන්න ගලපන ලද ශේෂය අයිරාවක්. ගලපන ලද ශේෂය අයිරාවක් 80000යි. දැන් ඒක දාලා අපි බැංකු සැසුමක් හදමු. බැංකු සැස්තුම මාර්තුනේ. ගලපන ලද මුදල් පොතට අනුව අයිරාව. ගලපන ලද මුදල් පොතට අනුව අයිරාව 80000යි. සමහර ඒවා එකතු කරන්න වෙයි. සමහර ඒවා අඩු කරන්න වෙයි. මම දන්නවා දැන් මුදල් පොතෙන් පටන් ගත්තොත් බැංකු ප්‍රකාශනයෙන් ඉවර වෙනවා. බැංකු ප්‍රකාශනයෙන් පටන් ගත්තොත් මුදල් පොතෙන් ඉවර වෙනවා. මේක මුදල් පොතෙන් පටන් ගත්තේ ඉවර වෙන්නේ බැංකු ප්‍රකාශනයෙන්. හැබැයි මතක තියාගන්න මුදල් පොතට අනුව අයිරාව. අපේ මුදල් පොතට අනුව නම් බැංකුවට ණයයි. මුදල් පොතට අනුව නම් මගේ කරන්ට් account එකේ සල්ලි නැහැ. අපි බලමු. දැන් අර අතහැරපු කරුණු ගන්න. පළවෙනි කරුණ. නිකුත් කළ චෙක් පතක් තවම බැංකුවට ඉදිරිපත් කර නැත. එහෙනම් අපි හිතන තරම් අයිරාවක් බැංකුවේ නැහැ. ඒ මොකද මං කාට හරි චෙක් එකක් දෙන ඔයා බැංකුවෙන් සල්ලි ගන්න. මගේ හිත දන්නවා දැන් OD එක තවත් වැඩි වෙනවා. මම ලකි එයා බැංකුවට ගිහින් සල්ලි අරන් නැහැ. එහෙනම් මම හිතනවට වඩා බැංකුවේ තියෙන අයිරාව අඩුයි. ඒ නිසා අපි ඒක හොයාගන්න ඕන. නිකුත් කළේත් ඉදිරිපත් නොකළ චෙක්පත්. නිකුත් කළේත් ඉදිරිපත් නොකළ චෙක්පත් 1,74,000 අඩු වෙනවා. හැබැයි මං තැන්පත් කරපුවා රියලයිස් වෙලා නැහැ. එහෙනම් මම හිතන අයිරාවට වඩා බැංකුවේ අයිරාව වැඩි. ඇයි තැන්පත් කරපු චෙක් එක ඩිපොසිට් එකක් ක්‍රෙඩිට් කරලා නැහැ බැංකුව. උපලබ්ධි වෙලා නැහැ. එහෙනම් මීට වඩා අයිරාවක් තියෙනවා. ඒ නිසා එකතු කරමු නිෂ්කාශනය නොවූ චෙක්පත්, බැර නොවූ චෙක්පත්, උපලබ්ධි නොවූ චෙක්පත්. අපි එකතු කරමු. ඒක තියෙන්නේ මේ බුලට් වලින් මේකේ තියෙන බුලට් වලින් පොඩි තිත් වලින් 1 2 3 4 5 64000. ඒතර 80ට 64000
එකතු කරාම 80ට 64000 එකතු කළාම ඔයාලට කීය දෙන්නේ? බලමු අපි. දැන් මෙතන අඩු කරන උත්තරේ වැඩි වෙලා තියෙනවා. අඩු කරන උදාහරණේ 80ට 64 එකතු කරාම 144යි. අඩු කරන උත්තරේ වැඩි වෙලා තියෙනවා. එතකොට අයිරාවකින් පටන් ගත්තට ඉවර කරන්න ඕනේ ශේෂය කියලා. හදිස්සියවත් මේ අඩු කරන උත්තරේ වැඩි වුණොත් එහෙම ශේෂකින් මගේ ඇඟිල්ල ශේෂකින් පටන් ගත්ත ගාන අයිරාවක්. අයිරාවකින් පටන් ගත්ත ගාන ශේෂයක්. හරිනේ. බැංකු ප්‍රකාශනයට අනුව තියෙන්නේ ශේෂයක්. බැංකු ප්‍රකාශනයට අනුව බැර ශේෂය. ඒ කියන්නේ හොඳ ශේෂයක් තියෙන්නේ. බැංකුවට අනුව බැර කියන්නේ වාසිදායකයි කියන එක. අයිරාවක් නෙමෙයි කියන එක. 144න් 174 ගියාම උත්තරයට එන්නේ 30000. හරිනේ. ඕගොල්ලන්ගේ පොතේ තියෙනවා බැංකු ප්‍රකාශනයට අනුව තියෙන්නේ 30000ක බැර ශේෂයක්. බලන්න ඕගොල්ලෝ 174යි 144යි වෙනස 30000. 30000දී. පැහැදිලි. ඒකත් මතක තියාගන්න. සාමාන්‍යයෙන් බැංකු සැලසුම් වල ශේෂකින් පටන් ගත්තොත් ඉවර වෙන්නේ ශේෂකින්. අයිරාවකින් පටන් ගත්තොත් ඉවර වෙන්නේ අයිරාවකින්. ඒක තමයි සාමාන්‍ය විදිය. එතකොට ගාන නිකම් මෙහෙම ස්මූත්ලි ගලාගෙන යන්න ඕන. නමුත් හදිස්සියවත් මේ අඩු කරන උත්තරේ වැඩි වුණොත් අයිරාවකින් පටන් ගත්ත ගාන ශේෂය කියලා ඉවර කරන්න ඕන. හදිස්සිය ශේෂයකින් පටන් ගත්තොත් අයිරාව කිය මේ දැන් තියෙන්නේ වාසිදායක ශේෂයක්. බැංකු ප්‍රකාශනයට අනුව බැර ශේෂය. ඒ කියන්නේ වාසිදායක ශේෂය 30000යි. ඒක අපිට මුකුත් කියන්න බෑ. මොකද පේපර් එකේ තියෙනවා. ප්‍රශ්න පත්‍රයක දීලා තිබ්බේ. බැංකු ප්‍රකාශනයේ තිබ්බේ. අපි 75900 කියනකොට මේ මන් දිහා බලන්න 75900 කියනකොට බැංකුව කිව්වේ 30000යි කියලා. මතකද ඔයාලට ඒ සිදුවීම? අපි 75900 කියනකොට බැංකුව කිව්වේ 30000යි කියලා. ඒ මොකද උනේ? අපේ මේ වගේ ප්‍රශ්න ටිකක් තිබ්බා. අපි ඒ ටික හැදුවා. එතකොට අපේ ආවේ 80000 බට් ඒකත් OD එකක්. 80ත් OD එකක්. ඒත් බැංකුව කිව්වේ 30000 ක්‍රෙඩිට් කියලා. අපේ OD යද්දී. එතකොට අපි ඒ 80 දාලා ගාන හැදුවා. 80 දාලා හැදුවා. 80 දාලා හැදුවා. අන්න දැන් අපිට තියෙනවා මෙන්න මේ පොයින්ට්ස් දෙක තමයි මේකට හේතුව. මේ කරුණු දෙක හැදුවා නම් ගානට අපි දෙගොල්ලෝ ටැලි වෙනවා. හොඳ ප්‍රශ්න. ඔයගලන් නැවත හදන්න. ඊළඟට මම තෝරගන්න ඔයගලන්ගේ නිබන්ධනේ අපි ඔය හැදුවේ 2017 සෙක්තෙම්බර් ගාන. 2017 සෙක්තෙම්බර් ගාන. තව අපි අතහැරලාව ගානක් ඊට කලින් ගාන 2017 මාර්තු. ඔයගලගේ ටියුට් එකේ 13 වෙනි පිටුවේ තියෙන්නේ 2017 මාර්තු. බලමු ඒකත් මගේ මතකෙට ටිකක් හොඳ ගානක් හිතන්න කල්පනා කරන්න. බොහෝ වෙලාවට බැංකු සැලසුම් මේ ඕගලන්ට විභාගයේ ඉරි අදින ප්‍රශ්න හැටියට එන්න පුළුවන්. කෙටි ප්‍රශ්න පත්‍රයට තමයි එන්නේ. නේ? නමුත් මේ ඉගෙන ගන්න දැනුම තමයි වැදගත්. මේ ගණන් නැවත හදලා කටපාඩම් කරන්න ඕනේ. මේවා පිටුපස්සේ තියෙන දැනුම තමන්ගේ ඔළුවට දාගන්න. අපිට ඕනේ ළමයෙකුට අවබෝධාත්මක දැනුමක්. නැතුව ගණන් ගොඩක් හදලා පාඩම් කරා කියලා එකෙන් ඇති වැඩක් නැහැ. ගණන් දෙක තුනක් හරි හදලා ඒක පිටුපස්සේ තියෙන තර්කය, ඒක පිටුපස්සේ තියෙන හරය තමන්ගේ ඔළුවට ගිහින් තියෙන්න ඕනේ. ඒක තමයි වැදගත්ම කරුණ. ඒතර මේ ගාන කුඩා වුණාට මේකේ යම් දෙයක් තිබ්බා. එයා අපිට කිව්වා මුදල් පොතට අනුව අයිරාවක්, බැංකුවට අනුව ශේෂයක්. හැබැයි අපි සාම්ප්‍රදායික විදියට අපි සාමාන්‍ය විදියට මුදල් පොත නිවැරදි කළා. ඒත් මුදල් පොතේ ඉන්නේ අයිරාව. ඒක අපි ගැන සැලුන්නේ. ඒ අයිරාව එහෙම දැම්ම මේ මම ලියලා තියෙන්නේ මුදල් පොතට අනුව අයිරාව කියලා. මං වරහන් දාගන්න ඒ වගේ දේවල් වලට ගියේ නෑ. මුදල් පොතට අයිරාව කියලා මං දාගත්තා. ඊට පස්සේ අනිත් කරුණු සාමාන්‍ය විදියට ගැලපුවා. මං කිව්වා තැම්පත් කළාට නිෂ්කාශනය වෙලා නැත්තම් අපි හිතන අයිරාවට වඩා බැංකුවේ අයිරාව වැඩි.
ඒ මොකද මම දාපු චෙක්ස් තාම බැංකුවට ගිහින්නේ ඩිපොසිට්ස් account එකට ඇවිල්ලා නැහැ. එහෙනම් මේ මම හිතනවට වඩා එහි අයිරාව වැඩි. ඒකයි මම මේ කරුණ එකතු කළේ. හැබැයි මම නිකුත් කරපු චෙක්ස් තාම බැංකුවට ගිහින්නේ නැහැ. මම මිනිස්සුන්ට සල්ලි ගන්න කිව්වට ඒගොල්ලෝ සල්ලි අරන්නේ නැහැ. එහෙනම් මේ පැත්තේ අයිරාව තව ටිකක් අඩුයි. ඒකයි මම නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවුවේ අඩු කළේ. ඒතර ගානට අපේ උත්තරය ආවා. ඒ නිසා මේ ගණන් අවබෝධාත්මකව තමන්ගේ දැනුම වර්ධනය සඳහා භාවිතා කරන්න, දැනුම වැඩි කරගන්න. අර තේරුමක් නැතුව ආයි හැදුවා කියලා වැදගත් නැහැ. ගාන අවබෝධයෙන් නැවත නැවත හැදීම ඕගලන්ට පාඩම සඳහා වැදගත් වෙනවා. දැන් අපි තෝරගන්නේ ඔයගොල්ලන්ගේ 2017 මාර්තු ගාන පිටු අංක 13 පල්ලෙහා තියෙන්නේ ගාන. ඊට උඩ තියෙනවා ගානක්. ඒක අපි මීට කලින් සාකච්ඡාවේදී කළා. නමුත් දැන් මේ අද එකේ ඉතුරු වෙච්ච ගණන් තමයි ඔක්කොම අපි හදාගෙන යන්නේ. මේ ගානත් සමග මම හිතන්නේ ඒ නිබන්ධනේ ප්‍රධාන ගණන් ටික ඔක්කොම අපි ඉවර වෙනවා. ගාන ඉස්සෙල්ලා කියවන්න. ඒ ගාන ඉදිරිපත් කරන්න ටිකක් එයා වෙනස් විදිහකට මම මේ ගණන් තෝරගත්තෙත් ඒකයි. බැංකු සැසුම නෙමෙයි යමක් කියවලා තේරුම් ගන්න, ප්‍රශ්නයක් අවබෝධ කරගන්න. ඒ වගේ දේවල් වලටත් ඕගලන්ට වැදගත්. මේ පාඩම් ඉවරනකොට ඕගොල්ලෝ ඉවර වෙන්නේ බැංකු සැසුම පිළිබඳ දැනුමක් අරගෙන පමණක්ම නෙමෙයි. යමක් කියවලා තේරුම් ගන්න, යමක් අවබෝධ කරගන්නේ කොහොමද? අන්න එවැනි දැනුමුත් මේවත් එක්ක ඕගලන්ගේ වර්ධනය වෙනවා. හිමින් කියවන්න කලබල නැතුව. රාජා විසින් 2015 අප්‍රේල් 1 වෙනි දින ව්‍යාපාරයක් ආරම්භ කළා. අවුරුද්ද පටන් ගත්ත ගමන් තොරතුරු ටික තමයි ඕගලන්ට මේ හම්බ වෙලා තියෙන්නේ. 2016 දෙසැම්බර් මාසයේ මුදල් පොතේ සටහන් බැංකු ප්‍රකාශනයේ සටහන් සමග සැසඳීමේදී පහත දෑ නිරීක්ෂණය වුණා. 2015 අප්‍රේල් 1 වෙනිදා ව්‍යාපාරයක් පටන් ගත්තා. ඊට පස්සේ දෙසැම්බර් මාස වෙනකම් කරගෙන ගිහින් තියෙනවා. මුදල් පොතේ සටහන් බැංකු ප්‍රකාශනයේ සටහන් සමග සැසඳීමේදී පහත දෑ නිරීක්ෂණය වුණා. 2500ක මුදල් බැංකු ගාස්තු මුදල් පොතට ගෙන නැති බව. මුදල් පොතට අදාළ අනුරූප සටහන් නොමැතිව බැංකු ප්‍රකාශනයේත් මෙන්න මේවා තියෙනවා. මේවා මුදල් පොතේ නෑ, හැබැයි බැංකුවේ තියෙනවා. රාජා විසින් දරන ලද අතිරේක ප්‍රාර්ථනයක්. ඒ කියන්නේ එයා ඩිපොසිට් කරන්නේ නැති, එයාට ඇවිල්ලා ව්‍යාපාරය ඇතුලේ ලියා ගන්න බැරි වෙන්නේ නැති. එහෙනම් අපි දැන් ගලපන ලද මුදල් පොත හදද්දි ලියා ගත්තා නම් හරිනේ. කුලී ගෙවීම සඳහා ස්ථාවර නියෝග අනුව ගෙවුවා. ඔය මට ගෙවන්නකොට ගෙවිලි වියදම් සමහර ඒවා අමතක වෙනවා. හරියට ඒ මාසේ ගෙවන්න මම ලයිට් බිල්, ටෙලිෆෝන් බිල් වගේම රෙන්ට් එකත් ගෙවන්න කියලා ඒගොල්ලන්ට කියලා දෙන්න. නැත්තම් සමහරට රෙන්ට් එක ගෙවුවේ නැහැ කියන්නේ ගෙවල් අයිතියක් කෙනා ඇවිල්ලා ගෙවනවද ගෙදරින් එළියට යනවද කියලා අහපුවම තමයි මතක් වෙන්නේ. ඒ නිසා ඊට වඩා හොඳයි මම බැංකුවට ස්ටෑන්ඩින් ඕඩර් එකක් දාලා තිබ්බා. ගෙවල් අයිතියක් කෙනා මතක් කරන්න කලින් හැම මාසෙම ඒක බැංකුවට යවන්න කියලා. මේ යවලා තියෙන්නේ. ඒ නිසා ඒක ලොකු සතුටක් බැංකුව ගෙවලා. හැබැයි අපි ඒක මුදල් පොතේ ලියාගෙන නැහැ. අපි තව ටිකකින් ලියාගමු. ගම්දෙනු කරුවෙක් වන සිරිල් විසින් සිදු කරන ලද ඍජු සම්පත. සිරිල් අර මතකද? අර සිරිල් අපේ හොඳ කස්ටමර් කෙනෙක් ඉන්නේ. සිරිල්ට අපි මෙහෙම බාණ්ඩ යවුවම සිරිල් ඉන්නේ අනුරාධපුරේ සිරිල් අපිට කෙලිම අපේ account එකට සල්ලි දානවා. සිරිල් SMS එකකුත් එවුවා සල්ලි දැම්මා කියලා. මේ තියෙන්නේ සිරිගේ සල්ලි ඇවිල්ලා ඒත් කෑෂ් බුක් එකේ ලියා ගන්න බැරි වුණා. ඒක ලියාගමු 25500. රොනි නැමැති ගම්දෙනු කරුවෙක්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කරන ලද දැන් අගරුවේ ඇති චෙක් පත 1,20,000. රොනිගේ චෙක් හැමතිස්සෙම රොනි හරි භයානකයිනේ. ටිකක් දුරින් නෑයොත් වෙනවා. දාපු චෙක් එකක් ගන්න අගරු වෙලා. බැංකුවේ එක හරෝලේ වල ඒවා අපිට මුදල් පොතේ ලියා ගන්න බැරි වුණා. මේ ඔක්කොම මුදල් පොතේ ලියා ගන්න ඕනේවා. මේ මුදල් පොතේ අනුරූප සටහන් නොමැති හැබැයි බැංකු ප්‍රකාශනයේ තියෙනවා. මේ ගොඩක් ඒවා අපිට මුදල් පොතේ දාගන්න පුළුවන්. තුන්වෙනි එක බැංකු ප්‍රකාශනයේ අදාළ අනුරූප සටහන් නොමැතිව මුදල් පොතේ දක්නට ඇති දේවල්. ඒවා මුදල් පොතේ තියෙනවා හැබැයි බැංකුවේ නෑ. මුළු හර ඒ කියන්නේ අපි තැම්පත් කරලා බැංකුව නිෂ්කාශනය කරන්න නැතුව ඇති. මේ පොඩ්ඩක් චෙක් පොතුත් එක්කත් බලන්න. මුදල් පොතේ තියෙන බැංකු ප්‍රකාශනයේ දක්න නැති මුළු හර කිරීම, මුළු බැර කිරීම. සාමිගේ පස්සේ කියනවා මේවා පසු කාලීනව බැංකු ප්‍රකාශනයේ තිබ්බලු. එහෙනම් හරි අපි හිතපු දේ මේ තැම්පත් කළා නිෂ්කාශනය වෙලා නැහැ. මේ දෙසැම්බර් වෙනකොට නිකුත් කළා ඉදිරිපත් කළා නැහැ. පස්සේ නම් ඒවා බැංකුවට ආවලු. ඒක ලස්සන දෙයක්. ඊට පස්සේ මෙයා ඔක්කොම කළා කියනවා
බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 9,11,000ක් තියෙනවලු. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 9,11,000ක බැරසටහනක් තියෙනවලු. රයිට්. අපෙන් පළවෙනියෙන් ඉල්ලන්නේ මේ ගානේ බැංකු සැසුමයි. දෙවැනියට ඉල්ලන්නේ සංශෝධිත මුදල් පොතයි. රයිට්. එහෙනම් අපි මුලින්ම දාගමු දෙසැම්බර් බැංකු සැසුම පරීක්ෂකවරයා අහන විදිහටම. බැංකු සැසුම දෙසැම්බර්. තාම මුදල් පොත ගලපලා නැති නිසා උඩින් ලියන්න බෑ ගලපන ලද මුදල් පොත. අපි ලියමු බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. ඒක නම් තියෙනවනේ. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 12.31. ඒකේ available පේපර් එකේ දීලා තියෙනවා 9,11,000. සමහර කරුණු එකතු කරන්න වෙයි, සමහර කරුණු අඩු කරන්න. මේක ඉල්ලනවා ආරම්භක ශේෂය පෙන්눔 කරමින් දෙසැම්බර් 31 අවසන් මාසය සඳහා සංශෝධිත මුදල් පොත. මම ඒකත් ඕන රූල් කරගන්න. සංශෝධිත මුදල් ගිණුම ආරම්භක ශේෂය පෙන්වන්න කියලා තියෙනවා. බලමු. මොකද ඒක නෑ අපි ළඟ. ඒකයි ගානි කියන්නේ. මෙයා 2015 අප්‍රේල් එක ආරම්භ කළේ 2016 දෙසැම්බර් මාසයේ එක තමයි අපිට මේ තොරතුරු දීලා තියෙන්නේ. හැබැයි දෙසැම්බර් 31 9,11,000යි කියලා බැංකු ප්‍රකාශනයේ තියෙනවා. අපි බැංකු සැසුමට දාන්න පුළුවන් ඒවා බලමු. බැංකු ගාස්තු මුදල් පොතට ගෙන නැතේ. පළවෙනි කරුණ. ඒකෙන්න ඕනේ මේකටනේ. බැංකු ගාස්තු මුදල් පොතට ගෙන නැතේ. 2500 මෙතෙන්ට එන්න ඕනේ. අතිරේක ප්‍රාර්ථනය මෙතෙන්ට එන්න ඕනේ. මුදල් පොතේ නෑ කියනවනේ. අතිරේක ප්‍රාර්ථනය ලක්ෂ 5 මුදල් පොතට එන්න ඕනේ. ස්ථාවර නියෝග ඒකෙන්න ඕනේ මුදල් පොතට. සිරිල්ගේ ප්‍රේෂණ ණයගැතිය කෙලින්ම එක එව්වෝ. ඍජු තැන්පතු 25500. නිකුත් රොනී නැමැති ගම්දෙනුකරුවෙක්ගෙන් ලැබී බැංකුවේ තැන්පත් කළ චෙක් පතක් අගරු වෙලා. තැන්පත් කරනකොට හර පැත්තේ, තැන්පත් කරනකොට හර පැත්තේ, අගරු වෙනකොට බැර පැත්තේ. එහෙනම් තැන්පත් අගරු. තැන්පත් අගරු 1,20,000යි. මට පේන විදියට මුදල් පොතේ හදන්න පුළුවන් එච්චරයි. ඒතර මෙතන ආරම්භක ශේෂෙත් නේ අවසාන ශේෂ. තනි ඔයාට හිස්තැන් දෙකක් පුරවන්න වෙලා මේ ආරම්භක ශේෂෙත් නේ අවසාන ශේෂෙත් නේ. ඔයා ටිකක් බයයි වගේ. තනි මං කොහොමද හිස්තැන් දෙකක් පුරවන්නේ? අන්න අමාරු අත්දැකීමක්. ඒ නිසා මම අතෙන්ට යනවා. දැන් මම පළවෙනි කරුණ මේ ගානේ භාවිතා කරලා ඉවරයි. දෙවෙනි කරුණ භාවිතා කරලා ඉවරයි. හතරවෙනි කරුණ මෙතෙන්ට දාගෙන තියෙනවා. තව තියෙන්නේ රෝම ඉලක්කම් 3. ගාන කියවනකොට අපිට ඒ අවබෝධය ආවා. ගාන කියවනකොට අපි තේරුම් ගත්තා අපි අතින් අතහැරිලා තියෙන්නේ මොනවද? බැංකු ප්‍රකාශනයේ අදාළ අනුරූප සටහන් නොමැතුව මුදල් පොතේ දක්නට ලැබෙන අයිතමයන්. හැබැයි මේවා පස්සේ බැංකුවේ තිබ්බලු. එහෙනම් අපි ගාන කියවන වෙලාවෙම හොඳට තේරුම් ගත්තා මේ තමයි තැන්පත් කළා නිෂ්කාශන වූ චෙක්පත්, මේ තමයි නිකුත් කළා ඉදිරිපත් නොවූ චෙක්පත්. එහෙනම් ඒවා යන්නේ බැංකු සැසඳුම. මෙන්න බැංකු සැසඳුම දෙසැම්බර්. බැංකු සැසඳුම දෙසැම්බර්. එතකොට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය 12.31 9,11,000යි. පළවෙනි කරුණ කියනවා මුදල් පොතේ හර පැත්තේ තිබ්බ දේවල්. ඒ කියන්නේ තැන්පත් කළාට නිෂ්කාශනය වෙලා නැහැ. එහෙනම් බැංකුවේ බැලන්ස් එක අපි හිතනවට වඩා තැන්පත් කළාට නිෂ්කාශනය වෙලා නැත්නම් බැංකුවේ බැලන්ස් එක අඩුයි. හැබැයි මුදල් පොතේ බැලන්ස් එක මීට වඩා වැඩි. හොයන්නේ මුදල් පොතනේ. ඒ නිසා අපි එකතු කරමු. තැන්පත් කළ එහෙත් නිෂ්කාශනය නොවූ චෙක්පත්. මොකද පටලවා ගන්න එපා. වෙනදාට නම් මෙතන ලියන්නේ මුදල් පොතට අනුව ශේෂනේ. මේ ලියලා තියෙන්නේ බැංකුවට අනුව ශේෂය. එතකොට අර ඕගොල්ලෝ හිතන් ඉන්නවට වෙනස් එකතු කරන අඩු කරන ඒවා. එතන කලබල වෙන්න එපා. උඩින් ලියලා තියෙන්නේ බැංකුවට අනුව ශේෂය. එතකොට තැන්පත් කළා නිෂ්කාශනය වෙලා නැත්නම් බැංකුවේ බැලන්ස් එක අඩුයි. ඒනොට මුදල් පොතේ බැලන්ස් එක වැඩි. හොයන්නේ මුදල් පොත. ඒ නිසයි මම මේක එකතු කළේ. තැන්පත් කළේ නිෂ්කාශනය නොවූ චෙක්පත් 4,85,000 එකතු වෙනවා. 4,85,000 එකතු වෙනවා. නිකුත් කළ එහෙත් ඉදිරිපත් නොකළ චෙක්පත් 4,25,000 අඩු වෙනවා. දැන් එනවා ගලපන ලද මුදල් පොතට අනුව
බැංකු ශේෂය. ගලපන ලද මුදල් පොතට අනුව බැංකු ශේෂය. අපි බලමු 911යි ඒකට එකතු කරන්න 485. ඒතර උත්තරේ එනවා 1396ක්. ඒකෙන් අඩු කරන්න 425ක්. එතකොට එනවා 9,71,000ක්. අන්න ගලපන ලද මුදල් පොතේ ශේෂය. ගලපන ලද මුදල් පොතේ ශේෂය 9,71,000. පැහැදිලිද ඔයගොල්ලෝ? දැන් ඒක ගෙනත් දාන්න මෙතනින් දැක්කද? අකෝ අද නම් අමුතු දවසක් මේ. අද අමුතු දවසක්. වෙනදාටයි මේ ශේෂයෙන් තමයි පටන් ගන්නේ. ගානේ අපිට මුදල් පොතේ ශේෂනේ. හැබැයි දැන් ගලපන ලද ශේෂය තියෙනවා 9,71,000. ඒකනේ මේ පරීක්ෂකවරයා බලන question number 2 ආරම්භක ශේෂය පෙන්눔 කරමින් ගලපන ලද මුදල් පොත හදන්න. මොකද ආරම්භක ශේෂයයි මේකේ වැදගත්. මේක අතනින් හොයාගත හැකි. අපි උඩින් ගලපන ලද දැම්ම නම් පහලින් බැංකුව එනවා. උඩින් බැංකුව දාපු නිසා පහලින් ගලපන ලද ආවා. දැන් ඒක අරගෙන ගෙනල්ලා මෙතන දාන්න. දැන් ඔන්න ඔයා මෙතනින් හොයනවා ආරම්භක ශේෂය. ඇත්තට මේක බැංකු සැසුම් වගේම ඕගොල්ලන්ගේ සිතීමේ ශක්තිය වර්ධනය කරන්න වැදගත්. ඒතර බැරපැත්ත එකතු ඕගොල්ලෝ හරියට එකතු කළොත් කීය දෙන්නේ? 1105යි 500ක් එනවා. 1105යි 500ක් එනවා. දැන් මේ ඒකෙන් අඩු කරන්න මේ ඉලක්කම් දෙක 1,05යි 25,500යි අඩු කරන්න බලන්න. 1,05යි 25,500යි. එතකොට ඔයාට උත්තරේ එනවා කීයද? ආරම්භක ශේෂය 5,80,000යි. ආරම්භක ශේෂය 5,80,000. දැක්කද? ලස්සන අත්දැකීමක්. ඒතර මතක තියාගන්න අපි ගාන මෙහෙම ඇවිල්ලා මේ පැත්තෙන් උඩට ගිහිල්ලා උත්තරේ හෙව්වේ. මේවෙන් ඕගොල්ලෝ හිතන විදිය ඔළුවට දාගන්න. බැංකු ප්‍රකාශනයෙන් ගලපන ලද ශේෂය වුණා. එතකොට ගලපන ලද මුදල් පොතේ ඒක දාගත්තා. ඊට පස්සේ ආරම්භක ශේෂෝ. ඕගොල්ලෝ ආරම්භක ශේෂය මුලින් හොයන්න හිටියනම් ගාන හදන්න වෙන්නේ නැහැ. මට මොලේට බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය තියෙන නිසා සංශෝධිත ශේෂය වෙන්න පුළුවන්. ඒක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. සංශෝධිතයක දුන්නොත් බැංකුවට යත හැකි. බැංකුව දුන්නොත් සංශෝධිතයකට යත හැකි. ඒ දැනුමින් මේ ගමන ගියා කියලා. මම හිතන්නේ අපේ පාඩමේ ගොඩක් නිබන්ධනයේ ගණන් ඒ සමග ඉවර වෙනවා. නමුත් තව කුඩා බලන්න ප්‍රශ්නයක් තිබ්බ මම දැක්කා හදපු නැති. මේවා ඔයගලන්ට අපහැදිලි ඒවා තියෙනවා. අපි ඊළඟට හම්බ වෙන දවසේදී ඔයගලන්ට කතා කරන්න පුළුවන්. මතක තියාගන්න. එහෙම නැත්නම් ඔයගලන්ට කතා කරලා අහන්න පුළුවන්. හදලා අපහැදිලි දේවල් වෙන අදහස් තියෙන දේවල් ඔයගොල්ලෝ අහන්න. ඔයගලන්ට වෙන උත්තර එනවා නම් එතකොට අපි ඒවා සාකච්ඡා කරමු. බලන්න ඕකේ අන්තිමටම තියෙනවා තව කෙටි ප්‍රශ්නයක් මම හිතන්නේ අපි හදලා නැහැ. පිටු අංක 15 තියෙනවා පොඩි ඉරි අදින ප්‍රශ්නයක්. ඉර අදින්න බලන්න. ඔයගලන්ට හරි උත්තරේ එයිද බලන්න. මොකක්ද ඒකට ඉරන්නේ? බලන්න ඔයගොල්ලෝ හිතපු දේද හරි කියලා. බැංකු සැසුම් ගැන පාස් සඳහන් ප්‍රකාශ ඔබගේ සලකා බැලීම සඳහා ලැබී ඇත. අහන්නේ යත් සඳහන් ප්‍රකාශයන්ගේ හරියව මොනවද වැරදිව මොකද්ද? බැංකු සැසුම් ගැන පාස් සඳහන් ප්‍රකාශ ඔබගේ සලකා බැලීම සඳහා ලැබී ඇත. පළවෙනි එක ගනුදෙනුකරුවන්ගෙන් ලැබුණු චෙක් පතක් බැංකුවේ තැන්පත් කර බැංකුව විසින් අගරු කළ විට නිවැරදි කළ යුත්තේ මුදල් පොතේ හර සටහනක්. නෑනේ දැන් මේක ඇස්පන අපිට මේ ගානෙත් අපිට පේනවා. තැන්පත් කරපු එකක් අගරු වෙනකොට මුදල් පොත බැර වෙන්නේ. ඒ නිසා රෝම ඉලක්කම් 1 වැරදි. රෝම ඉලක්කම් 1 වැරදි. නේ ලැබුණු චෙක් පතක් අගරු වුණාම මුදල් පොතට හර කරන්න බෑනේ 1 වැරදි. 2 බැංකුව විසින් කරන ලද දෝෂයන් නිවැරදි කළ යුත්තේ මුදල් පොතේ සටහනක් කිරීමෙන්. ඒකත් වැරදි. බැංකුවේ වැරදි මුදල් පොතේ හදන්න බෑනේ. මුළු ලෝකෙම මුදල් පොතක හදන්න බැරි කරුණු තුනෙන් එකක් තමයි බැංකුව කළ වැරදි. ඒවා හදන්න ඕනේ බැංකුවේ පොත්වලයි. ඒ නිසා දෙවෙනි එකත් හදන්න බෑ. තුන්වෙනි එක එතකොට 1 සහ 2 වැරදි. තුන්වෙනි එක බැංකු ප්‍රකාශනයේ පමණක් පෙන්눔 කරන බැංකු ගාස්තු මුදල් පොතේ හර කළ යුතුය. ඒකත් වැරදිනේ. මේ බැංකු ගාස්තු යන්නේ මුදල් පොතේ බැරපැත්තට. මේ අනුව මේ ප්‍රකාශන සියල්ලම වැරදි.
උත්තරය 3 සියලු ප්‍රකාශන වැරදිනේ අපාගත වෙන වගේ වැරදියා කියලා තියෙන්නේ බැංකු ගාස්තු බැංකු ප්‍රකාශනයේ මුදල් පොතේ හදන විදියනේ බැංකු ගාස්තු හදන්නේ මුදල් පොතේ. ඒ නිසා ඒකත් වැරදි. ඒතර මං හිතන්නේ නිබන්ධනේ අපි ප්‍රධාන ප්‍රශ්න ඔක්කොම දැන් ඉවරයි. අන්තිම පිටු අංක 15 බැංකු සැසුම පාඩම ඉවර වෙනවා. අන්තිම කෙටි ප්‍රශ්නේ මම කළේ ඒක ඉවරයි. අද දැන් අපි කළා 2017 සෙක්තැම්බර් කළා 2017 මාර්තු කළා කලින් ලෙක්චර් එකේ 2015 සෙක්තැම්බර් කළා මම පිටුපස්සේ දැන් බලාගෙන ඉන්නේ 2016 මාර්තු අද කළා ඊට පස්සේ කෙටි ප්‍රශ්න තියෙනවා ඒවා කීපයක් ගිය සතියේ කළා සයව තරම් අමාරු නෑ ඕගොල්ලන්ට ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ කළා 6 කළා තියෙනවා මම හිතන්නේ 5 අද කළා ඊට පස්සේ 3 2 1 ඒවා අපි පහුගිය සතිවල කළා. ඒතර මම හිතන්නේ බැංකු සැසුම අපි දවස් 3ක් සාකච්ඡා කළා. මේ ගණන් නැවත හදන්න. ඊට අමතරව පහුගිය ප්‍රශ්න පත්‍රවල පන්තියේ සාකච්ඡා නොකරපු ගණන් තියෙනවා නම් ඒවා හදන්න. අවබෝධය හොඳට වැඩි කරගන්න. මොකද එන පොඩි කුඩා කෙටි ප්‍රශ්නයක් වුණත් හදන්න ඒ පාඩම පිළිබඳ පුළුල් දැනුමක් ඕන. ඒ පුළුල් දැනුමෙන් තමයි කෙටි ප්‍රශ්නයකට උනත් ඉරක් අඳින්න පුළුවන්. ඒ දැනුම වර්ධනය කරගන්න. ඉදිරි පන්තිවලදී ඕගලන්ට තව අඩුපාඩු තියෙනවා නම් අපැහැදිලි දැන් තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන්. සයිට අමතරව පන්තිදී සාකච්ඡා කරන්න පුළුවන්. අපි අදට මේ පාඩම නවත්වනවා. ඒතර අපි ඊළඟට අලුත් පාඩමකින් තමයි ඊළඟ ලෙක්චර් එකේදී ආයි ඕගලන් හම්බ වෙන්නේ. Thank you very much.